අද හඳපටියේ මාතෘකාව ජාති ජරා මරණ දුක ගැන එක්තරා ප්‍රමාණයකට අවබෝධයක් ඇති කරගන්න. ජාති කියන්නේ ඉපදීම. ජාති කියන දේ ඉපදීම. ඒ කියන්නේ අපි සෑම දිනකටම තේරෙනවා ජාති කියන්නේ ඉපදීම. ඉපදීම කියන්නේ සත්වයන් ඉපදෙන ආකාර තියෙනවා මෞකස තුලින් අර ජලාශවල ඕපපාතිකව. ඒ උපදින ඉස්සලා භවය කියන දෙයක් තමයි සැකසෙන්නේ. භවය කියන්නේ ලොකු පින්තූරය. කියන්නේ මනුෂ්‍ය භවය, දිව්‍ය ලෝකේ භවය, බ්‍රහ්ම ලෝකේ ඉස්සලා භවය සැකසෙන එක තමයි වෙන්නේ. ඊට පස්සේ භවය සැකසුනාම ඉපදෙනවම තමයි ජාති වෙනවා. එතකොට අපි සෑම දෙනෙක්ම බොහෝ දන්නවා විඥානයක් බැසගත්තාම ඉපදුනා කියලා කියනවා. භවය ඒ කියන්නේ කර්මය තුලින් චුතියේදී ලැබෙන කර්මය. ඒ කියන්නේ චුති අවස්ථාවේදී ලැබෙන කර්මයට අනුව උපදිනවා විඥානය බැස ගන්නවා. මේ චුති වෙන අවස්ථාවේදීම භවය ජාති සැකසීලා ඉවරයි. භවය මනුස්ස භවයක් කියලා ජාති කියන තැන මනුස්ස භවයේ විඥානය බැස ගන්නවා මෞකසකට. ඒක සැකසීලාම තමයි සිදු වෙන්නේ. ඒක ටිකක් දිගයි. එතකොට මේ ජාති වුණාට පස්සේ තමයි ජරා මරණ. ජාති වුණ කෙනෙකුට තමයි අනිවාර්යයෙන්ම ජරා මරණ ශෝක දුක ඇති වෙන්නේ. ජරා මරණ දුක ඇති වෙන්නේ. දුක්ඛ දෝමනස්ස උපායාස ඇති වෙන්නේ එහෙම ජාති වුණ කෙනෙකුට. මෙතනින් පිට ජාති කියලා දෙයක් නැහැ. පටිච්චසමුපාදේ. දැන් ජාති කියන්නේ ඉපදීම. දැන් අපි ඉපදුනාට පස්සේ ස්කන්ධ ධාතු ආයතන ටික තමයි අපිට හමු වෙන්නේ. දැන් මේ ස්කන්ධ ධාතු ආයතන වලින් පිට භවයකුත් පවතින්නේ නැහැ, උපතකුත් නැහැ. මොනවාද ස්කන්ධ කියන්නේ? පංචස්කන්ධය. ආයතන ටික කියන්නේ බාහිර ආයතන. ඇස ගත්තාම ඇසට හම් වෙන බාහිර ආයතන, රූප, ඊළඟට අභ්‍යන්තර ආයතන කියලා ආයතන 12ක් තියෙනවා. ඊළඟට මේ කිසිම ලෝකයක් පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ ධාතු ඔස්සේ ඔය විස්තර කිරීමක් කරනවා. එතකොට මේ සියලු දෙයක්ම මේ මුළු ලෝක 31ම සෑදිලා තියෙන්නේ ස්කන්ධ ධාතු ආයතන. මේ ස්කන්ධ ධාතු ආයතන හරියට නොතේරෙන නිසා තමයි මේ සත්වයා භව ගමන යන්නේ. භවයට ඇලෙන්නේ. භවයට ඇලෙනකොට ජාති වෙනවා. උපදිනවා. දැන් ඕක කිසි කෙනෙකුට තේරෙනවද පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියේදී? ජාති ජරා මරණ ශෝක දුක තේරෙන්නේ නැහැ. අපි සාමාන්‍ය විවහාරයේදී පංච උපාදානස්කන්ධය තමයි අපි කරන්නේ බොහෝ විට. යම් කිසි දේවල්ට උපාදාන වෙනවා, යම් කිසි දේවල්ට ගැටෙනවා. ඔය ඇලෙන තැනවත් ගැටෙන තැනවත් කිසිම කෙනෙකුට තේරෙනවද ඒ ඇලෙන තැනයි ගැටෙන තැනේදී ජාති ජරා මරණ ශෝක දුක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස උතන තේරෙනවද? තේරෙන්නේ නැහැ. ඇලීමටම උපාදාන වෙනවා, ගැටීමටම උපාදාන වෙලා ඇලීම සහ ගැටීම තුල පංච උපාදාන ස්කන්ධ ක්‍රියාවලියක් තුල අපි සෑම කෙනෙක්ම ජීවත් වෙනවා. ඒක නිසා කිසිම කෙනෙකුට ඉපදුනාට පස්සේ ඔන්න ඔය ටික තේරෙන්නේ නැහැ. බොහෝ පෘථග්ජන අයට ඔය ටික තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි කොච්චර ඒ සිත තුළ ඕක තේරෙනවා නම් ඒ කියන්නේ තමන් මාර්ගඵලයකට ඇවිල්ලා. මාර්ගඵලයකට ඇවිල්ලා. ඒක නිසා ඒ ජාති ජරා මරණ ශෝක දුක පංච උපාදානස්කන්ධය තුළ නොතේරෙන නිසායි මේ භව ගමන යන්නේ. මේ භව ගමන දිගින් දිගටම සිදු වෙන්නේ. මේක තමයි පටිච්චසමුපාදයේ ජාති කියලා කියන්නේ. එතකොට ඉපදුනොත්. හැබැයි දැන් කොහොමද මේක දැනගන්නේ? අපි නිකම් පොතකින් දැනගත්තාම අපි ඉගෙන ගත්තා වෙනවා. නමුත් සිත තුළ පංච උපාදානස්කන්ධ සිත ඇති වෙනකොට මේ ඕක දැනගැනින්නේ නැහැනේ. ඒක නිසා තමයි තියෙන ගැටලුව. ඇයි දැනගැනින්නේ නැත්තේ? ප්‍රධාන හේතුව. ඒකට ප්‍රධාන හේතුව තියෙනවා මම කියලා අල්ලන ගතිය තියෙනවා. මම විඳීමක් ඇති කරනවා. ඒ කියන්නේ කොහොමද වෙන්නේ? අපිට ඇහැට රූපයක් විපාක වෙනකොට අපි හිතමු ඇහැ කියලා ගමු කනටත් ඔය වගේ තමයි විපාක වෙනවා. අපි විපාක වෙනවා කියන්නේ මොකක්ද?
මේ ස්කන්ධ ධාතු ආයතන වලින් පිට ලෝකයක් කතා කරන්න බෑ. විපාක වෙනවා කියන්නේ වර්තමානයේ යමක් විපාක වෙනවා කියන්නේ අතීතයේ කරන ලද කර්මයක ප්‍රතිඵලයක් තමයි විපාක වෙන්නේ අපිට. එතකොට අතීතයේ භවයේ කියන අතීත භව ඕන එකක වෙන්න පුළුවන්. අතීත භව ඕනම භවයක කරන ලද කර්මයක්. ඒ කියන්නේ අතීතයේ මනුස්ස ලෝකයකට අදාළ කරන ලද කර්මයක්. බොහෝ දුරට එහෙමයි වෙන්නේ. දිව්‍ය ලෝකේවත් විටින් විට පැමිණෙන්න පුළුවන්. අපිට සමහර දේවල් ওই දිවස කියන ඒවා එහෙම නැහැ. බල්ලොන්ට තියෙන ඉව එහෙම අපිට නෑ. නමුත් බොහෝ දුරට අතීත භවයකදී කරන ලද කර්මයක් අපිට විපාක හැටියට එනවා. ඒ විපාක හැටියට එනකොට කොහොමද ඒක වෙන්නේ? ඇස කියලා හිතමු. ඇස රූපයට බැඳී යනවා. ඇස රූපයට ඇද ගන්නවා. අස රූපය මත වැටෙනවා. වැටෙනකොටම චක්කු විඥානය උපදිනවා. ඒ කියන්නේ ඇස බාහිර රූපේ පැත්තට නැඹුරු වෙනවා. නැඹුරු වෙනකොටම චක්කු විඥානය උපදිනවා. චක්කු විඥානය උපදිනවා. එතකොට අපි කියනවා ස්පර්ශ වුණා කියලා. මෙන්න මේ විපාක වන ක්‍රියාවලිය තුළදී හැම තිස්සෙම හිතෙනවා මම විඳින කෙනෙක් ඉන්නවා කියලා. මම කියලා විඳින කෙනෙක් ඉන්නවා කියලා ඔය ක්‍රියාවලිය තුළදී විපාක වෙනකොටම තමන්ගේ තුල තියෙන කෙලෙස් ටික මතුවෙනවා. තමන්ගේ තුල තියෙන කෙලෙස් ටික මතුවෙලා මම විඳින කෙනෙක් ඉන්නවා කියන අදහස එනවා සිතට. මම තමයි දැන් මෙතන ප්‍රධාන හේතුව. ඒ කියන්නේ අවශේෂ වශයෙන් තියෙන කෙලෙස් ටික ඒකට මතුවෙලා මම කියලා පෙන්වන්න බලනවා. එතකොටම ඒ ඔස්සේ සිතෙන් දැඩිව අල්ල ගන්නවා. අන්න එතනදී උපාදාන වෙනවා. එහෙම නැත්නම් ගැටෙනවා. කිසිම වෙලාවක සිත තුල මෙන්න මේ ක්‍රියාවලියෙන් බැහැර දෙයක් වෙන්නේ නැහැ. උපේක්ඛාවට නැගුවත් විඳින කෙනෙක් ඉන්නවා කියලා. සිත උපේක්ඛාවට නැගුවත් විඳින කෙනෙක් ඉන්නවා කියන අදහස සිත තුළ මම කියලා විඳින කෙනෙක් ඉන්නවා කියන අදහස નિરાයාසයෙන්ම උඩට එන තාක්කල් Tamanට මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන දුක තේරෙන්නේ නැහැ. එහෙම තේරෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒක එහෙම තේරෙනවා කියලා එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඒක තේරෙන්නේ කොහොමද? ඒක තේරෙන්නේ Tamanට විදර්ශනාවක් වැඩනකොට ලැබෙන නුවණක් තියෙනවා. යහපත් වූ නුවණක්. ඔන්න විදර්ශනා වඩනකොට ඔන්න යහපත් නුවණ කියන දේ දියුණු වෙනවා. එහෙම දියුණු වෙලා සෝතාපන්න වෙනවා. සෝතාපන්න වෙන කෙනෙකුට මෙන්න මේක තේරෙනවා. මේ සිත ස්කන්ධ ධාතු ආයතන වලින් සිත හට ගන්න විදිය, සිත හටගත්ත සිත පහළ වෙච්ච සිත දුර වෙලා යන විදිය. එතකොට එයාට දැනෙනවා මේ නාම රූප ක්‍රියාවලිය. එයා අඳුන ගන්නවා. වර්තමානයේ ස්කන්ධ ධාතු ආයතන වල ක්‍රියාකාරීත්වය එයා අඳුන ගන්නවා. එයා පටිච්ච සමුප්පාදය ඔස්සේ අඳුන ගන්නවා. මේ විදිහට අතීතේ කර්මයක් නිසා මේ විපාක වෙලා ආවා කියන දේ එයාට නුවණින් දන්නවා. එයා මේ ස්කන්ධ ධාතු ආයතන වල ක්‍රියාවලිය. එයා මම කියලා දැඩිව අල්ලගන්නේ නැහැ. සිත ඇති වෙලා සිත හටගත්ත සිත නිරුද්ධ වෙලා යන සිත යා දකින්න. එතකොට මෙතන ක්‍රියාවලිය නාම රූප ක්‍රියාවලියක් කියලා යාට නුවණින් දකින්න. එයා නුවණින් දකින්න තැන යාට මම කියලා දැඩිව ග්‍රහණය කිරීමක් විතර නෑ. ඒක නුවණටයි හසු වෙන්නේ. මොකද ඒක යට විපාක වෙලා එන සෑම විටම එයාට ඒක බොරුව බව අහු වෙනවා. මේක විඳින කෙනෙක් එයාට අර සාමාන්‍ය පෘථග්ජන කෙනෙක් වගේ මේක මම විඳිනවා කියන අදහස එන්නේ. ඕක භවයටත් තියෙනවා. සෑම භවයකටම ඕක තියෙනවා. ඒ වගේම සත්ත්ව පුද්ගල ගෙවල් දොරවල් ඉඩ කඩන් සෑම දෙයකටම විපාක වෙලා එනකොට ඒකේ බොරුව බව එයා දැකලා ඉවරයි. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට ඒක තියෙනවා. දැන් ඒ තැනට එන්නේ විදර්ශනා වඩලා. ඒ විදිහට විදර්ශනා නොවඩන සෑම කෙනෙකුට මේ ජාති ජරා මරණ ශෝක දුක කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒක නුවණටයි හසු වෙන්නේ. ඒක නුවණක් දිනු වුණු කෙනෙකුටයි තණ්හා උපාදාන තිබුණොත් තණ්හා උපාදාන වෙලා මේ ජාති ජරා මරණ ශෝක දුක ඇති වෙනවා කියන දේ
මේක දිගින් දිගටම තිබ්බොත් මං උපදිනවා. මේ උපදිනොත් මට ජාති ජරා මරණ දුක ඇති වෙනවා කියන දේ නුවණකටයි යහුවෙන්නේ. ඒක යහපත් නුවණක්. එතකොට එයා මේ වර්තමාන සිත තුළ මෙන්න මේ ස්කන්ධ ධාතු ආයතනවල වර්තමාන සිත තුළ ඒක එයා තේරුම් ගත්තොත් අතීත අනාගත කියන දෙයටත් ඒකමයි වෙන්නේ කියලා එයා දන්නවා. ඒක නුවණින්ම දන්නවා. අතීතේ තමන්ගේ මේ වගේ ස්කන්ධ ධාතු ආයතන ටිකක් අතීත භවයකදී පහළ වුණා නම් ඒකටත් හේතුව පෙර භවයකදී කරන ලද කර්මයක විපාක විඳින බව. මේ ආකාරයටම අතීත භවයකත් විපාක විඳීමක් තමයි සිදු වෙන්නේ. අනාගත භවයකත් මේ භවයේ කර්මය තිබුණොත් ඒ කියන්නේ මේ භවයේ යම් කිසි කර්මයක් තමන් කළොත් ඒ කර්මය චුති වෙන අවස්ථාවේදී තමන්ගේ සිතට ඇවිල්ලා අනාගත භවයේදී මේ ස්කන්ධ ධාතු ආයතන ටිකක් පහළ වෙනවා. මේ ස්කන්ධ ධාතු ආයතන පහළ වීම එක භවයකදී තව භවයකටත් මේ ස්කන්ධ ධාතු ආයතන යන්නේ නැහැ. ගමන් කිරීමක් නැහැ. හටගන්න තැනම නිරුද්ධ වෙනවා. එහෙම නිරුද්ධ වෙන බව යාට ඥානයකට හසු වෙනවා. සෝතපන්න ආර්ය ශ්‍රාවකයා ඒක දකිනවා. එතන ඉඳලා සෑම ඵල හතරටම මේක හොඳට නුවණින් තේරෙනවා. මේ හටගත් තැනම නිරුද්ධ වෙලා යන බව. මේ ස්කන්ධ ධාතු ආයතන හටගත් තැනම නිරුද්ධ වෙලා යන බව. එයාට ඒක නුවණින් දැක්කාම එයාට ජාති ජරා මරණ ශෝක දුක චතුරාර්ය සත්‍ය දුක එයාට තේරෙන්න ගන්නවා. එයාට දැනෙන්න ගන්නවා. ඒ අවස්ථාවේ එයාගේ සිත මොකද වෙන්නේ? අවසානයේ දක්වා යනකොට අරහත්ත්වයටපත් වෙනකොට එයාගේ සිත දුක තියාගන්න තැනක් නැති වෙනවා. එයාගේ සිත තුළ දුකකින් ඇදලා යන තැනක් නෑ එයාගේ සිතට. එහෙම වුණ සිතක් නෙවෙනවා. එහෙම වුණ සිතක් තුළ සදාකාලික වූ සතුටක් ඇති වෙනවා. අපිට කියනවා ඒකට අරහත්ත්වයටපත් වුණා. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍යයටපත් වුණා. චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියන්නේ මොකක්ද එතකොට? තමන්ගේ සිතට දුක හැටියට පිහිටන්න සිතට තැනක් නැති වෙනවා. දුකක් හැටියට සිතට පිහිටන්න තැනක් නැති වෙනවා. එතකොට සිත නිවිලා සිත සදාකාලික සතුටක් ලබනවා. අපි ඒකට කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා. ඒ කියන්නේ අරහත් ඵලය. දැන් මෙන්න මේ ස්කන්ධ ධාතු ආයතන වල ක්‍රියාකාරීත්වය හරියට නොදන්න නිසායි අපි මේ සසරේ යන්නේ. අපි මේ සසරේ දුක් විඳ යන්නේ. දුකක් කියන දේ කරපින්නාගෙන අපි යන්නේ නොදන්න කමක් ඉතුරු වෙන නිසා. එතකොට මේ විපාක වෙලා සිතට ඇහැට කනට විපාක වෙන අවස්ථාවේදී නුවණින් මේක විමර්ශනය කරනවා අපි. නුවණින් විමර්ශනය කරන කෙනෙකුට මේ නාම රූප ක්‍රියාවලිය හසු වෙනවා. ඒ කියන්නේ අපේ ශරීරය කියන්නේ මොකද්ද? මේ ස්කන්ධ ධාතු ආයතන වලින් පිට දෙයක් අපේ ශරීරයේ තියෙනවද නැහැ. ශරීරයේ නාම රූප බැඳ තබලා තියෙන නාම රූප ටික ශරීරයට බැඳ තබලා දාන්න. නාම ටික ශරීරයට බැඳලා තබලා තියෙන ශරීරයේ රූපය නාම ටිකට එකට බැඳිලා තියෙන එකට එකක් බැඳීමක් නිසා මේ යන ගමනක්. මේ බැඳීම තුල අපිට මේ නාම රූප ක්‍රියාවලිය නොතේරෙනවා. මේක නාම රූප ක්‍රියාවලියක් නෙවෙන්නේ කියන එක නොතේරෙනවා. ඒකට හේතුව අවිජ්ජාව. මේ අවිජ්ජාව නිසා සංඛාර ගොඩ නැගෙනවා කියන දේ අපිට නොතේරෙනවා. තව ආකාරයකට මේ පටිච්ච සමුප්පාදය තේරෙන්නේ අපිට. පටිච්ච සමුප්පාදය අපි පාඩම් කරනවා නෙමෙයි, මේක නුවණින් අපිට හසු වෙන්නේ. නුවණට හසු වෙන්නේ මේ පටිච්ච සමුප්පාදය. ඒක නිසා අපි හැම තිස්සෙම හිතෙනවා අපි මැරිලා යනවා කියලා හිතෙනවා. අපි තව භවයක ඉඳලා මෙතනට මේ ස්කන්ධ ටික ආවා කියලා හිතෙනවා. අපිට හිතෙන්නේ හැම තිස්සෙම අපි මේ කර්මයක් කන පින්නාගෙන යනවා කියලා. අපිට මේ හේතුඵල ධර්ම තේරෙන්නේ. අපේම කර්මයක් අරගෙන යනවා කියලා. අපිට මේ තේරෙන්නේ මේ ස්කන්ධ ධාතු ආයතන වල ඇති කරන ක්‍රියාවලියක් නේ තියෙන්නේ. මේක හට ගැනීමක් නෙමෙයි, හටගත්ත තැන දුරු වීමක් නෙවෙන්නේ. සමුදය නිරෝධය කියන්නේත් ඕක තමයි. ඒක අපිට නුවණින් යහපත් වූ පැහැදිලි වූ නුවණකින් අපිට දකින්න මේ විඥානයේ ඉඩ දෙන්නේ නැහැ. මෙන්න මේ ටික තමයි අපි එදිනදා ජීවිතේ පංච ඉන්ද්‍රිය ඔස්සින් බාහිර ලෝකයක් එක්ක
එකට මිශ්‍ර වෙලා ජීවත් වෙනකොට තේරුම් ගන්න ඕනේ මේ විපාක වෙලා එන සිත තුළ මම කියන විඳින කෙනෙක් ගැන අපි විදර්ශනා වඩන්න ඕනේ. මේ මම කියන්නේ කවුද කියන දේ ගැන, මොකද්ද මෙතන වෙන්නේ කියන දේ. මෙන්න මේක හොඳට ක්‍රියාවලියක්සේ Tamanට පැහැදුනොත්, Tamanට හොඳට තේරුනොත් ඒ කෙනාට මේ නුවණකට හසු වෙනවා මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන දුක. මෙන්න මේ ටික තේරෙන්න ගන්නවා. එහෙම නැත්නම් ඉපදුණු කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. මේක වර්තමාන සිතේදී නුවණින් නොතේරෙන තාක්කල් අපිට ජාතියක් හම්බ වෙනවා, අපිට භවය හම්බ වෙනවා, අපිට ඒ නිසා ජාතියක උපදින්න වෙනවා. ආය ස්කන්ධ ටිකක් පහළ වෙනවා. මේ ස්කන්ධ ටික එතනට යන්නෙත් නැහැ. මේ මෙතනට ස්කන්ධ අතීතයෙන් මෙතනට ආවෙත් නැහැ. අනාගතයට ස්කන්ධ ටික යන්නෙත් නැහැ. මේකේ තියෙන ධර්මතාවයක්. ඒ ධර්මතාවය තමයි ස්කන්ධ ධාතු ආයතන. ස්කන්ධ ධාතු ආයතන වල ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. ඒ ගැන නොදන්න කමට අපි කියනවා අවිජ්ජාව කියලා. දැන් අවිජ්ජාවට ආරම්භයක් හොයන්න පුළුවන්ද? බෑ. අවිජ්ජාවට ආරම්භයක් සොයන්න බෑ. අවිජ්ජා පත්‍ය සංඛාර වෙනකොටම අර ප්‍රත්‍ය අභිධර්මයේ සඳහන් කරන ප්‍රත්‍ය 24ක ක්‍රියාකාරීත්වය උපකාර වෙලා අවිජ්ජාව නිසා තණ්හාව, අවිජ්ජාව නිසා සංඛාර ජනනය වෙනවා, ජනිත වෙනවා. දිගින් දිගටම සංඛාර ටික පවතිනවා සිත තුළ. ඒක තමයි අපි ප්‍රත්‍ය කියන්නේ, අවිද්‍යාව ප්‍රත්‍ය. එතකොට මේක මේ ක්‍රියාවලියක් ලෙස තමයි අභිධර්මයේ මේක සඳහන් වෙන්නේ. මෙන්න මේ ක්‍රියාවලිය මෙන්න මේ ආකාරයට සිදු වෙනවා කියලා Tamanට දැනෙන්නේ නැහැ, Tamanට තේරෙන්නේ නැහැ. ඒක නුවණට හසු වෙන්නේ නැහැ. ඒක නිසා මෙතන ඉඳලා අපි විදර්ශනා වඩන්න නැතුව ජාති ජරා මරණ ශෝක දුක ගැන කොච්චර කතා කරත් කොච්චර ඉගෙන ගත්තත් තේරුමක් වෙන්නේ නැහැ. මේක නුවණින් විමර්ශනය කළ විදර්ශනා වඩලා මග යනකම්, එතනදී නුවණකට හසු වෙනකම්. ඒ නිසා අපිට කොච්චරවත් බණ අහන්න පුළුවන්. ඒ හැම අවස්ථාවෙම බණ ඉගෙන ගන්නවා. නමුත් වහවහ මේ ලැබපු 2021 අවුරුද්දේ අපි සෑම දිනම කරන්න ඕනි මේ බුදුරජාණන් වහන්සේගේ දහම මොකද්ද කියලා හැකි ඉක්මනින් මේ විදර්ශනාවට පැමිණීම. මේ විපාක භවය මොකද්ද? කර්ම භවය මොකද්ද? අතීතේ තිබ්බ අතීත භවවලදී Tamanට තිබ්බ විපාක භවය මොකද්ද? අතීත භවවලදී Tamanට තිබ්බ කර්ම භවය මොකද්ද? මේ අතීත වර්තමානයේ පවතින විපාක සහ කර්ම භවය තුල ක්‍රියාකාරීත්වය මොකද්ද? මොකද්ද මේ මෙතන වෙන්නේ? මේ මොකද්ද මේ උපප්‍රාප්ති භවය කියන්නේ? ඒ කියන්නේ අපි කර්මයේ දෙපැත්තකට සලකනවා. ඒ කියන්නේ උප්පත්ති භවය තුල. ඒ කියන්නේ උපදිනකොට උපප්‍රාප්ති භවය. ඒ කියන්නේ කර්ම භවය කියලා දෙක ආකාරයකට. ඒ කියන්නේ අපි මෙන්න මේ ආකාරයට ඒක ගලප ගන්න පුළුවන් උපප්‍රාප්ති. ඒ කියන්නේ අපි භවයකට ආවහම මනුස්ස ලෝකෙට ඉපදුනාම අනිවාර්යයෙන්ම අපිට මේ මනුස්ස ලෝකේ නාම රූප පරිහරණය කරන්න වෙනවා. ඒක ಜಾති වුණාට පස්සේ ඒක එහෙම වෙනවා. එතකොට මේ සෑම දෙයක්ම අපිට අතීතයේ කරන ලද කර්මයක, කියන්නේ අතීතයේ කරන ලද අපි ප්‍රඥා, ඒ කියන්නේ අපි යම් කිසි කෙනෙක් අපිට හිතමු ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන දේ සිත යොදනවා මෙන්න මේ ආකාරයට. උදාහරණයක් ඇටියෙ මෙන්න මෙහෙම ගල්ප ගන්න. මට මිනිස්සෙක් වෙන්න ඕනි. මට මිනිස්සෙක් වෙන්න ඕන කියන තැන භවයක් සැකසෙන්නේ. ඒකට කියන අපි කර්ම භවය කියලා. එයාගේ සිත හැමතිස්සෙම යොදවනවා මේ ශ්‍රද්ධාව, සීලය, ඔන්න ඔය ආකාරයේ ප්‍රඥාව දක්වා මනුස්ස භවයක උපදින්න ඕනේ කියලා. එතකොට යාගේ සිත වැඩිපුරම කර්ම භවයේ සැකසෙන්නේ ඉස්සල්ලා භවයේ මනුස්ස භවය. ඊට පස්සේ මනුස්ස භවය ලැබුණාට පස්සේ උපප්‍රාප්ති භවයට සිත යොමු කරනවා. අපි එයා වඩනවා අතීත භවවලදී උපප්‍රාප්ති භවය තුලදී. ඒ කියන්නේ උපප්‍රාප්ති වුණාන් පස්සේ මනුස්සෙක් වුණාට පස්සේ මට මෙන්න මේ ලැබෙන්න ඕනේ. මට මෙන්න මේ වගේ භාර්යාව ලැබෙන්න ඕනේ. මෙන්න මේ වගේ ධනය ලැබෙන්න ඕනේ. මෙන්න මේ වගේ මට යාන වාහන ලැබෙන්න ඕනේ කියලා ඒ භවයදී මේ භවය ඇතුළතදී ලැබිය යුතු දේවල් පතනවා, ප්‍රාර්ථනා කරනවා, සිත යොදනවා, සිත යොමු වෙනවා. අන්න ඒකට කියනවා උපප්‍රාප්ති භවය කියලා. එතකොට අතීතයේ උපප්‍රාප්ති භවය ලෙස යම් කිසි කර්මයක් කරා නම් ඒක මේ භවයේ මිනිස්සෙක් වුණාට පස්සේ හම්බ වෙන දේවල්. විපාක හැටියට අපිට එන්නේ ඒවා තමයි. ඒවා වුණාම නැවතත් අපි මේ භවය තුලදී උපප්‍රාප්ති කර්මයේ උපප්‍රාප්ති හැටියට මේ භවය තුලදී අපි සකසනවා. මේක දිගින් දිගටම යන සර්කල් එකක්. සයිකල් එකක් වගේ යනවා. දිගින් දිගටම යනවා. විපාක වෙලා ඉල්ලන්නේ තමන් අතීත භවයේදී
උපප්‍රාප්ති භවයකට ඉල්ලපු කර්මය. ඒ කර්මයට මේ භවය තුලදී විපාක සකස් වෙනවා. එතකොට නොදන්න කමක් ඉතුරු වෙන නිසා නැවතත් අපි කර්ම සකස් කරනවා. අනාගතයේ උපප්‍රාප්ති භවයකට. අනාගතයේ මිනිස්සෙක් වුණොත් බැරි වෙලාවත් මිනිස්සෙක් වුණොත් මට මෙන්න මේ ආකාරයට නැවත විපාක සැකසීලා එන්න කියලා. ඒක සැකසීමක්. එතකොට එන්නේ ඒක තමයි ක්‍රියාවලිය. එතකොට මම කිව්වා කර්ම භවය කියන්නේ ඉස්සෙල්ලා භවය සකසනවා. චුති වෙනකොට ඉස්සෙල්ලා භවය සකසන්නේ. මිනිස්සෙක් වෙන්න ඕන, දෙවියෙක් වෙන්න ඕන කියන්නේ භවය. ඒ භවයට සිත පිහිටුවාම ඒ විදිහට කර්ම රැස් කරාම අපිට එහෙම භවයක් හමු වෙනවා. උපාදාන වුණොත් අපිට එහෙම හමු වෙනවා. එහෙම හමුනාම පස්සේ ඒ භවය ඇතුළතදී නැවත කර්ම ක්‍රියාත්මක වෙනවා. අතීතයේ කරපු උපප්‍රාප්ති භවයකට තිබ්බ කර්ම. ඒ කර්ම ටික තමයි විපාක වෙලා එන්නේ. ඒ විපාක වෙලා එන සෑම තැනකදීම නොදන්න කමක් නිසා මං කිව්වේ ඇසයි බාහිර රූපයයි ආය විපාක වෙලා එනකොට නුවණ එන්නේ නැති නිසා නැවත නැවත කර්ම සකස් කරනවා. තව මනුස්ස භව ලැබෙන්න. තව මනුස්ස භව ලැබිලා මේ ආකාරයේ උපප්‍රාප්ති භව තුල කර්ම සකස් කරන්න. එතකොට මේ සිත කියන දේ අපිට මේ කර්ම සකස් කරමින් මේ දෙආකාරයටම කර්ම සකස් කරමින් ඒ කර්ම වලට විපාක විඳින්මින් යන ක්‍රියාවලියක්, චිත්ත පරම්පරාවක්. ඒකට තමයි අපි මේ භවය කියලා කියන්නේ. දිගින් දිගටම භව ගමනක යනවා කියලා කියන්නේ මේ සිත් පරම්පරාව. මේ සිත් පරම්පරාව තුළ කර්ම රැස් වෙනවා. ඒ කර්ම වලට විපාක සිත් ගොඩ නැගෙනවා. කර්ම සිත්, විපාක සිත්. මේවා කර්ම කරමින් සිත කය වචනයෙන් කර්ම කරමින් විපාක විඳිමින් අපි මේ ස්කන්ධ ධාතු ආයතන ටික පරිහරණය කරමින් යන නොදන්න කමක් අපිට ඉතුරු වෙලා තියෙනවා. ඒක තමයි අපේ අවිජ්ජාව කියන්නේ. මේ අවිජ්ජාව සම්පූර්ණයෙන් දුරු වුණාම අපි කියනවා මේ පුද්ගලයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා සදාකාලිකව සැපත නොහොත් අරහත්ත්වයට පත් වුණා කියලා. තෙරුවන් සරණයි.